ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. දිය බුබුලක් බිඳිලා යන දිහාවේ බලනවා වගේ. එහෙම නැතිනම් මිරිඟුවක් දිහාවේ බලලා ඒ මිරිඟුව ෂණයකින් නැති වෙනවා වගේ ලෝකයේ දිහාවේ බලන්න පුළුවන් නම් ඒ අය දිහාවේ මායයවත් බලන්නේ නැතිලු. පින්වත්නි අද පුරාටවක පොහෝ දිනයක්. අපි උදෑසන කාලයේම උතුම් වූ සෙත් පිරිත දේශනාවන් ශ්‍රවණය කරලා ඒ වගේම උතුම් වූ අෂ්ටාංග උපෝසත සීලය අදිෂ්ඨාන කරලා අද දවස මුළුල්ලේම මහරහතන් වහන්සේලා අනුගමනය කොට ඒ උතුම් වූ අෂ්ටාංග උපෝසත සීලේ රැඳී සිටිනට සමාදන් වන්නට සූදානම් වුණේ. ඉතින් අද හිමිදිරි පාන්දරම මේ සතියන්ත ඉරිදාවේ උදෑසන කාලයේදී අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගොන්ඩලියෙන් මෙතෙන් සිට ඔබට සමීප කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් උතුම් අනුශාසනාවන් සිදු කරන්නට ඒ පින්වත් ස්වාමින් වහන්සේ මේ උදෑසන කාලයේදී මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද උදෑසන සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කරනවා. තඹුත්තේගම රාජාංගනය පාර 3 කණුව බ්‍රහ්මණ ගම යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.ජී. ආර්යදාස පියාණන් සහ සෝමාවතී මෑණියන් විසින් ඉතින් ඒ පිරිස බලාපොරොත්තු වෙනවා. මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ආර්.ජී. කරුණාරත්න වැඩිමහල් පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමට. පින්වත්නි ඔබටත් පුළුවන් මේ වගේම සතියන්ත සීල භාවනා වැඩසටහනක් කරා උතුම් වූ ධර්ම දානය සිදු කරන්නට. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් ඔබට 071 232 88 87 දුරකථන අංකයේ ඔස්සේ. පින්වත්නි අද පුර අටවක පොහෝ දිනයක්. ඉතින් අද දවසේදී මෙතෙක් වේලා ඔබට මේ උතුම් අෂ්ටාංග උපෝසථීලයේ අදිෂ්ඨාන කරන්නට නොහැකි වුණා නම් ඉතින් මේ අවස්ථාවක් වෙනවා. අද මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහනේ මේ වෙනුවෙන් උතුම් අනුශාසනාවන් පින්වත් ස්වාමින් වහන්සේ සිදු කරાવી. පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා ඒ උතුම් අනුශාසනාවන් උදෙසා අපි මෙතෙන් සිට කාලය වෙන් කරගනිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි අද පුරාටවක පොහොය දවස උතුම් උපෝසත සීලයේ උදෑසන සමාදන් වෙන්න බැරි වෙච්ච පින්වතුන් දැන් උපෝසත සීලයේ සමාදන් වෙන්න මං කිව්වහම කියන්න.
උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීම නම් විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. නෙටුම් ගෙයුම් වාදන නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරඹීමෙන්ද විකාර දර්ශන නැරඹීමෙන්ද මල්ගඳ සුවඳ විලවුන් දැරීමෙන්ද මල්ගඳ සුවඳ විලවුන් දැරීමෙන්ද විසිතුරු ලෙස කය සැරසීමෙන්ද විසිතුරු ලෙස කය සැරසීමෙන්ද වැළකීම නම් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උසස් ආසන උසස් ආසන මහා ආසන මහා ආසන සුඛෝපභෝගී ආසන සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකීම නම් පරිහරණයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස මා සමාදන් වූ මේ උපෝසත සීලය මා සමාදන් වූ මේ උපෝසත සීලය ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය මේ කොට දහවල පුරාවට මේ දහවල පුරාවට මේ රාත්‍රිය පුරාවට මේ රාත්‍රිය පුරාවට සැදැහැ සිතින් යුක්තව සැදැහැ සිතින් යුක්තව මනා සිහිනුවණින් යුක්තව මනා සිහිනුවණින් යුක්තව ආරක්ෂා කරමි. ආරක්ෂා කරමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මට මේ දහම කියලා දෙන මගේ ගුරුදේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත්
පින්වත්නි, පින්වත් දරුවනි, අද දවසේදී පුර අටවක පොහොය දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඉදලා තියෙනවා. ඉතින් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ අද දවසේදී මේ උතුම් ධර්ම දානය සිදු කර ගනිමින් මේ වැඩසටහන විකාශනය කරන්නට දායකත්වයෙන් එක් කරන්නේ තඹුත්තේගම රාජාංගනයේ පාර 3 කනුව බ්‍රාහ්මණ යාගම කියන ලිපිනේ පදිංචි පින්වත් ආර්.ජී. ආරියදාස පියාණන්, ඒ වගේම සෝමාවතී මෑණියන් විසින් විශේෂයෙන් මීට වසර 3කට ඉහතදී මිය පරලොව ගිය ආර්.ජී. කරුණාරත්න වැඩිමහල් පුතාට පින් අනුමෝදන් කරන මූලික අදහසින් ඒ පින්වත් පිරිස මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරනවා. ඉතින් ඒ පින්වත් පිරිස විශේෂ ඉල්ලීමක් කරලා තිබ්බා අපෙන් මේ දෙමව්පියන්ගේ වටිනාකම කියලා දෙන්න ටිකක්. දෙමව්පියන්ට උපස්ථාන කිරීමේ යහපත පුණ්‍ය විපාකේ කියලා දෙන්න මේ කියලා. ඉතින් ඒ හින්දා අපි බුදු දේශනාවල් වල තියෙන ඒ කරුණු ටිකක් අද උදෑසන මේ පින්වත් ඔබට කියලා දෙන්න කල්පනා කළා. ඒ පින්වත් පිරිසගේ ඉල්ලීම ඉෂ්ට කිරීම පිණිස. අපි මේ ලෝකේ උපදිනකොට අපිට ලොකු පිනක් තිබ්බා. මොකක්ද? දැන් අපි ඔක්කොටම පිනක් තිබලා තියෙනවා. මේ ලෝකෙ උපදිනකොට අපි අපේ ඇස කන නාසය දිවකය මනස මනුස්ස ලෝකෙ උපදින්න. මේ අහන දකින්න මේ ඔක්කොටම මේ පින තිබිලා තියෙනවා. එතකොට මේ මනුස්ස ලෝකේ ඉපදෙනවා වගේම සත්වයෝ දිව්‍යයන් අතර උපදින උපාතික. හැබැයි ටිකයි. ඒ වගේම තමයි මනුස්ස ලෝකේ අපි මනුස්ස ලෝකේ ඉපදුනා වගේ මනුස්ස ලෝකෙන් වෙන්ව ඊට වඩා ගොඩාක් සත්වයෝ අපිට වඩා මේ මනුස්ස ලෝකීන් සත්වයන්ටත් වඩා බොහෝ පිරිසක් පෙරේත ලෝකේ, තිරිසන් අපායේ, නිරය අසුර ලෝකේ උපදිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ මනුස්ස ලෝකේ ඉන්න අයගෙන් ආයමත් මනුස්ස ලෝකේ උපදින්නේ ඉතාමත්ම සුළු පිරිසක්. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ නියසිලට ගත්ත පස් පිටක් වගේ සුළු ප්‍රමාණයක්. හැබැයි මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයමත් പ്രേත ලෝකයට, නිරයට, අසුර ලෝකයට, තිරිසන් අපායට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් එහෙනම් ඊටාමත්ම සුළු පිරිසක් මනුස්ස ලෝකෙට එනකොට ඒ මනුස්ස ලෝකයේ මව් කෙනෙකුගේ කුසේ ඒ දරුවා ඒ කරලේ පිළිසිඳ ගත්තට පස්සෙත් මේ ලෝකේ මේ කරලය හැදෙන්න ඉස්සලා සමහරක් වෙලාවට නේද? ඒ මේ ඇස කන නාසය දිවකය මනස නාම රූප ප්‍රත්‍ය හැදෙන්න ඉස්සෙල්ලා සමහරක් වෙලාවට මේ ඒව විනාශ වෙනවා. ටික දවසක් ගියාම විනාශ වෙනවා. මව් කුසෙන් මාස 10ක් වැඩිලා දරුවෙක් ඉතාමත්ම කලාතුරකින් තමයි සමහරක් වෙලාවට හරිම දුෂ්කරව තමයි අම්මා මේ ඒ දරුවා මේ ලෝකෙට බිහි කරන්නේ. සමහරක් අය මව් කුසේදීම මැරෙනවා. සමහරක් අය මව් කුසේදී මරනවා. අපිට දැන් අවුරුදු 20යි 30යි 40යි 50යි 60යි සමහරක් අයට. පින්වත්නි, අපේ අම්මා අපේ තාත්තා අපි පෙර පින් කරගෙන මේ මනුස්ස ලෝකෙට එනකොට මව් කුසේදී හොඳට වැදුවා මේ ලෝකෙට බිහි කරා, හොඳට කන්න බොන්න දීලා ඒ ඇස කන් ආසය දිවකය මනස හොඳට ඇතිව මේ ලෝකෙ දකින්න උදව් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න ඒ අම්මටයි තාත්තටයි මේ උපකාර කරලා සත්කාර කරලා ඒ අයගේ ණය ගෙවන්න බැලේසියෙන් කියනවා. ඒ හින්දා මේ ලෝකේ දෙමව්පියෝ කියලා කියන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ ඒ දරුවට ඉන්න උතුම්ම දෙන්නෙක්. ඒ දෙමව්පියෝ තමයි කියන බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපන්න සත්‍යයේ මිනිසය කියලා අපි උපදිනකොට මුලින්ම මේ මුල්ම ආචාර්යවරු කියන්නේ පූර්ව ආචාර්යවරු කියලා කියන්නේ ඒ දෙමව්පියන්ටයි කියනවා.
මොකද අම්මා තාත්තා තමයි අපි ඉපදෙනකොටම මනුස්ස ලෝකේ අපි දැන් ලොකුට කෑ ගහලා සමහරක් වෙලාවට ගොඩක් ඉගෙනගෙන එහෙම හිටියට ඒ අම්මයි තාත්තයි තමයි අපිට මොකක්ද? ඔව් ඒ අම්මයි තාත්තයි තමයි අපිට කියලා දුන්නේ. අපි අඬනකොට මොකක්ද දන්නේ අසනීපි කියලා අපිට බෙහෙත් අරන් දුන්නේ. බඩගිනි වෙනකොට කණ්ඩ අරන් දුන්නේ. හොඳට ඒ කෑම ටික දුන්නේ. සමහරක් වෙලාවට ඒ දෙමව්පියෝ නොනිද තමයි අපේ නිින්ද ගැන හිතලා තියෙන්නේ. ඒ දෙමව්පියෝ අපේ කුසගින්න ඉඳලා තමයි අපේ කුසගින්න නිවන්න උත්සාහ කරලා තියෙන්නේ. අපේ වේල් තුන ගැන හිතලා තියෙනවා දෙමව්පියෝ ගොඩාක් කාලයක්. ඒගොල්ලෝ සමහරක් වෙලාවට එක වේලක් අරගෙන. එහෙම තමයි ඒ දරුවෝ හදන්නේ දෙමව්පියෝ. ඒ හින්දා මේ ලෝකේ මේ දරුවෙක් මොකක් හරි කරදරයක් වුණාට පස්සේ ගිහිල්ලා ඕනම දෙයක් කියන්න පුළුවන් අය තමයි දෙමව්පියෝ කියලා කියන්නේ. ඒ හින්දා ඒ අය තමයි අපිට ඉස්සලාම හම්බෙන දෙවිවරු. මේ ලෝකෙ ඉස්සලාම අපිට හම්බෙන දෙවිවරු තමයි අපේ අම්මයි තාත්තයි දෙමව්පියෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අය තමයි බ්‍රහ්මයෝ කියලා කියන්නේ. දෙමව්පියන්ට කියනවා බ්‍රහ්මයෝ කියලා. බ්‍රහ්මයෝ මේ බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ කරුණු 4ක් පුරුදු කරලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඔය හතරම දෙමව්පියෝ ළඟ තියෙනවා. සමහරක් වෙලාවට මේ දවස්වල විවිධ ප්‍රවෘත්තින් ඔස්සේ එහෙම නැති අයත් අපිට අහන්න හම්බෙනවා. එහෙම තමයි. හැබැයි බොහෝ දෙමව්පියෝ ගාව වැඩි පිරිසක් ගාව දෙමව්පියෝ හැම දිනා ගාවම ඒ ගුණ තියෙනවා. හැම වෙලාවෙම ඒ දරුවාගේ සුව පහසු කල්පනා කරනවා. මෛත්‍රියෙන් යුක්තයි. අපිට කොච්චර අවවාද කළත් අපිට කොච්චර බැන්නත් අපිට පාඩම් කරන්න කිව්වත් ඕක කරන්න එපා කිව්වත් ඒ අපේ යහපත පිණිසමයි. තරහක් හිතේ නෑ. මෛත්‍රියෙන් කරන්නේ. ඒ වගේම තමයි උණක් හෙම්බිරිසාවක් වගේ අසනීපයක් වෙන්න පුළුවන් අනතුරක් වෙලා ඉන්න පුළුවන්. ඒ වෙලාවට ළඟින්ම ඉඳලා මුළු දවසම ගෙවලා මුළු දවසම කැප කරලා අපිට උදව් කරන කෙනෙක් තමයි කරුණාවෙන් අපේ දුකට අකමැත්තෙන් අපිත් එක්කම ඉන්න කෙනෙක් තමයි අම්මා. තව එක්කෙනෙක් තමයි තාත්තා. ඒ වගේම තමයි දවසින් දවස අපි ලස්සනව අපේ ශරීරයේ වැඩෙනකොට අපි දවසින් දවස එක වසර දෙක වසරට ගිහින් ඉගෙන ගන්නකොට අපි හොඳ රැකියාවකට යනකොට වාහනයක් ගන්නකොට ඒ දෙමව්පියෝ ගොඩක් සතුටු වෙනවා. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. දෙමව්පියන් ගාව මුදිතාව තියෙනවා. අපේ දියුණුව කැමති. දරුවන්ගේ දියුණුව කැමති. ඒ වගේම තමයි සමහරක් වෙලාවට දෙමව්පියෝ කියන දේ දරුවෝ අහන්නේ. සමහරක් වෙලාවට පාඩම් කරන්නේ. සමහරක් වෙලාවට මත්පැන් බොනවා දරුවෝ. සමහරක් වෙලාවට හරියට අකී කරු වෙලා විවාහවල් කරගන්නවා. කමන්නේ ඉතින් දැන් බැන්දනේ මොනවා කරන්න දෙන්න දෙමු ගෙදරට කියලා. උපේක්ෂාවටපත් වෙලා පවුනි කියලා ගෙදරට එන්න දෙනවා. ඔය තරුණ කාලේ හැටිනේ කොළු වයසනේ කියලා පුතාලට අම්මා තාත්තා මොකද කරන්නේ? ඔව් සාධාරණ ඉෂ්ට කරන්න බලනවා. කොහොම හරි හදා ගන්නවා කියලා උපේක්ෂාවටපත් වෙනවා. බැහැර කරන්නේ. කරුණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන අංග හතරෙම යුක්ත බ්‍රහ්ම රාජ්‍යයක් වගේ තමයි කියනවා අම්මා තාත්තා. බ්‍රහ්මියෙක් කියනවා. ඉතින් ඔය ගුණයෙන් යුක්ත අම්මට තාත්තට දුර ඉඳලා වුණත් ඇවිල්ලා උපස්ථාන කරන්න සුදුසුයි කියනවා. ආහුණීය ගුණයෙන් යුක්තයි කියනවා දෙමව්පියෝ. එහෙනම් අපි ඉගෙනගෙන රැකියාවක් කරලා මේ හොඳට වැටුපක් අරගෙන දුර ඈත පිටිසර පළාතක නැත්නම් රටක ඉන්න පුළුවන්. හැබැයි ඒ අම්මා තාත්තා බලන්ට එන්න සුදුසුයි. අපේ වැඩ ගාලා අපිට හරියට බිසි කියලා ඒගොල්ලෝ බලන්ට එන්නේ නැහැ කියලා කියන්නේ ඒ අම්මා තාත්තගේ ಗುಣ තාම හඳුනගෙන නැහැ. අම්මටයි තාත්තටයි දවසට 100 පාරක් වැන්දත් ඒක ඇති කියලා කාටවත් කියන්න බෑ. ඒත් මදි. එච්චර ಗುಣ අම්මගේ තාත්තගේ තියෙනවා. දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා මේ මාතුපෝසක කියන බ්‍රාහ්මණයා අම්මට තාත්තට හරියට උදව් කරපු මේ උපස්ථාන කරපු බ්‍රාහ්මණයෙක් හිටියා.
එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම හරීම ධාර්මිකව සල්ලි උපයන්නේ. මම හරීම ධාර්මිකව තමයි සල්ලි උපයන්නේ. ඒ වගේම මේ ධාර්මිකව සල්ලි උපයලා ධාර්මිකව යමක් හොයාගෙන මම මගේ දෙමව්පියන්ව පෝෂණය කරනවා. බවත් ගෞතමයන් වහන්සේ ඒක ගැන මොකද කියන්නේ ඔබ වහන්සේ? ඒක හොඳ දෙයක්ද කියලා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ වදාලා මේ තග්ග ත්වම් බ්‍රාහ්මණ ඒවංකාරී කිච්චකාරී හෝසි. ඇත්ත වශයෙන් ප්‍රියමන බ්‍රාහ්මණය ඔය විදිහට කටයුතු කිරීමෙන් ඔබ හරි දෙයක්මයි කියනවා කරන්නේ. යෝකෝ බ්‍රාහ්මණ ධම්මේන භික්ඛං පරියේසති. පින්වත් බ්‍රාහ්මණ යම් කෙනෙක් ධාර්මිකව යමක් හොයනවා නම් ධම්මේන භික්ඛං පරියේසිත්වා මාතා පිතරෝ පෝසේති බහුංසෝ පුඤ්ඤං පසවතිති. කියනවා යම් කෙනෙක් බ්‍රාහ්මණය ධාර්මිකව යමක් හොයාගන්නවා නම් ධාර්මිකව යමක් හොයාගෙන ඒකෙන් තමන්ගේ මාතා පිතරෝ පෝසේති අම්මා තාත්තා පෝෂණය කරනවා නම් බහුංසෝ පුඤ්ඤං පසවතිති. එයා බොහෝ පින් රැස් කරගන්නවා කියනවා. ඒ පින්වන්ත කෙනා බොහෝ පින් රැස් කරගන්නවා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ බ්‍රාහ්මණයාට ඒ සූත්‍රයේ යෝ මාතරංවා පිතරංවා මච්චෝ ධම්මේන පෝසති. යම් කෙනෙක් මවත් පියත් පෝෂණය කරයි නම් ථායනම් පාරිචර්යාය මාතා පිතුසු පණ්ඩිතා ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝද තීති. බුදුරජාණන් වහන්සේ වදාලා මව්පියන්ට හොඳට ඒ විදිහට උපස්ථාන කරනකොට ඒ උපස්ථාන කිරීම නිසා ඒ අයට නුවණැත්තෝ හරියට මෙලොවදීම ප්‍රශංසා කරනවා කියනවා. පරලොවදී සුගතිය උපදිලා ඒගොල්ලෝ බොහෝ සතුටටපත් වෙනවා කියනවා. එහෙනම් මේ අම්මටයි තාත්තටයි සලකනවා කියන එක පින්වත්නි මේ ලෝකේ නුවණැත්තෝ ප්‍රශංසා කරන දෙයක්. මේ ලෝකේ තුන් කල්හිම අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් කියන තුන් කාලයේම ප්‍රශංසාවට බඳුන් වෙන කරුණු තුනක් තියෙනවානේ. එකක් තමයි දන් පැන් පූජා කිරීම. තමන් ගාව තියෙන දෙයක් අන් අයගේ සැපේ පිණිස පරිත්‍යාග කිරීම. අනිත් එක තමයි පැවිදි බව. ගිහිගේ අතහැරලා පැවිදි වීම. මේ බඹසර ජීවිතයක් ගත කිරීම. පැවිදි බව කියන එක මේ ලෝකේ සත්පුරුෂෝ අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් ප්‍රශංසා කරන දෙයක්. ඒ වගේ තමයි දෙමව්පියන්ට සැලකීම. මේ ලෝකේ කවදාවත් සත්පුරුෂයෙක් ගරහා නොකරන දෙයක්. හැම කල්හිම ප්‍රශංසා කරන දෙයක්. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ වදාලා යම් කෙනෙක් ඒ විදිහට ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් දෙමව්පියන්ට මේ ලෝකේ දකින්න උදව් කරපු අම්මටයි තාත්තටයි උදව්පකාර කරනවා නම් උපස්ථාන කටයුතු කරනවා නම් මේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ අය බොහෝ පින් රැස් කර ගන්නවා. ඒ වගේම නුවණැත්තෝ මෙලොවදීම ප්‍රශංසා කරනවා. සුගතිය ඉපදිලා සතුටු වෙනවා. අනේ අපි මෙන්න මේ විදිහට මනුස්ස ලෝකෙද්දී මිනිස්සු විදිහට අපේ අම්මට තාත්තට උදව් කරා කියලා. දැන් සත්ත්ව ව්‍රත පදවල ඒ කියන්නේ සක්දෙවිඳු වෙන්න මනුස්ස ලෝකෙදී මග මානකයා වෙලා ඉඳිද්දී ඒ බෝසතාණන් වහන්සේ තනිත් සක්දෙවිඳු වෙන්න මේ කරපු පින් තියෙනවා. ව්‍රත පද තියෙනවා 7ක්. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? දිවි තිබෙන තුරාවටම අම්මටයි තාත්තටයි සලකනවා කියලා අදිෂ්ඨාන කරගෙන සලකනවා. එහෙනම් දෙවියන් අතර උපදින්න උපකාර වන දෙයක් තමයි මේ බ්‍රහ්මයෙකුගේ ගුණ යුතු දෙවියෙක් බඳු වූ පූර්වාචාර්ය වූ දන්පැන් පිළීමට සුදුසු වූ ආහුණේය ගුණයෙන් යුක්ත අම්මටයි තාත්තටයි මැනවින් උපස්ථාන කිරීම. මැනවින් උපස්ථාන කිරීම. එහෙම යම් කෙනෙක් උපස්ථාන කරනවා නම් ඒ දරුවට වරදින්නේ නැහැ. ඒ දරුවට වරදින්නේ නැහැ. සමහරක් දරුවෝ ඉන්නවා ගාණක් නැහැ. සමහරක් දරුවන්ට ඉතින් ඒ අම්මා තාත්තට සලකන්නේ සමහරක් වෙලාවට මොකක්ද? ඔව් අම්මා තාත්තට සලකන්නේ කීයක් හරි හම්බ වෙනකන් විතරයි. දෑවැද්ද ලියා ගන්නකන් විතරයි. බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම කතාවක් තියෙනවා. මේ එක
බඹුණෙක් හිටියා. ඒ බඹුණට ලක්ෂ 8ක රං කහවණු තිබ්බා. ලක්ෂ කීයකද? ලක්ෂ 8ක රං කහවණු තිබ්බා. 80 කෝටියක් ධනෙ තියෙනවා. එහෙම කියලා ඔය පියහන්නේ. ඉතින් මේ බමුණා හොඳට තමන්ගේ දරුවෝ උස්මහත් වුණාට පස්සේ දරුවෝ 4 දෙනෙක් හිටියා. පුතාලා 4 දෙනෙක්. පුතාලා 4 දෙනාට ලක්ෂ ගාණ දුන්නා. ලක්ෂ 4ක් බෙදලා දුන්නා. ඊට පස්සේ ඉතුරු ලක්ෂ 4 තමන්ටත් තමන්ගේ ස්වාමි බිරිඳටත් ජීවත් වෙන්න තියාගත්තා. ඔහොම තියාගන්නකොට ටික කාලයක් යනකොට මේ අර මෞතුමිය කලුරිය කළා. මෞතුමිය කලුරිය කළා. දැන් බමුණ විතරයි. ඊට පස්සේ මේ පුතාලා 4 දෙනා කල්පනා කළා බලන්න මේ හිතන පටු විදිය හරි වැඩේ අයියේ මල්ලි මේ දැන් බලන්න අපේ තාත්තා කහවණු එයාට ලක්ෂ 8ක මේ බූදලයක් තියෙනවා. අපිට 4යි දුන්නේ ලක්ෂ ගානේ. ලීලිලා 4 දෙනෙකුත් ඉන්නවා. හරි වැඩි. පෙර වෙලාවත් තාත්තා වෙන විවාහයක් කරගත්තොත් ඒ උන්දටත් පුතෙක්වත් හම්බුනොත් එයාට තමයි ඔක්කොම යන්නේ. එහෙනම් අපේ තාත්තට අපි හොඳට උදව් කරමු. හොඳට උපස්ථාන කරමු. උපස්ථාන කරලා කොහොම හරි මේ සංග්‍රහ කරලා කොහොම හරි ওই ලක්ෂ 4ත් අපි 4 දෙනා ලක්ෂ ගමු කිව්වා. හොඳයි කියලා එහෙම කළා තාත්තේ එන්න කියලා. දැන් පුතාලා ටික ඔක්කොම එකතු වෙලා එක ගෙදරක ඔන්න එක පුතෙක් දකුණු කකුල. එක පුතෙක් වම් කකුල. එක පුතෙක් දකුණු අත. තව පුතෙක් මේ වම් අත. උපස්ථාන කරනවා. තෙල් ගාන උදේ නැගිටලා ඉඳලා නාවනවා. ඊට පස්සේ ලේලිලා ටික මොකද කරන්නේ? ඒ මිනිසුන්ට 10 15 දෙනාට කණ්ඩ වගේ ලේලිලා 4 දෙනාම උයනවා. ලේලිලාට ඒගොල්ලෝගේ අම්මා තාත්තවත් මතක නැහැ. මොකද්ද මේ මාමට උපස්ථාන කරනවා. ලේලිලා 4 දෙනායි පුතාලා 4 දෙනාගේ වැඩේ මොකද්ද? එච්චර ආදරේ. මොකටද? ඔව් කහවණු ලක්ෂ 4 ගන්න. තාත්තට නෙමෙයි. හැබැයි තෙල් ගන්නවා. උපස්ථාන කරනවා. තාත්තා බැලුවා. අනේ අප්පච්චි දැන්නේ මට තේරෙන්නේ මං පුතාලා 4 දෙනෙක් හදපු එකේ අගි මං තරම් වාසනාවන්ත තාත්තා කෙනෙක් මේ ලෝකේ නම් නැති වෙති කියලා හිතුවා. මේ ලෝකේ නම් නැහැ කිව්වා මං වගේ වාසනාවන්ත තාත්තා කෙනෙක්. එච්චර වාසනාවන්තයි මම මේ මගේ පුතාලා මට උපස්ථාන කරන විදිහ කියලා හරි ආඩම්බරේ මේ බ්‍රාහ්මණයා. ඉතින් හරි සතුටින් හිටියා. දවසක් මෙයා හොඳට ඉතින් නාලා කාලා හොඳට ඉඳලා නිදාගත්තා. නිදාගත්තට පස්සේ දැන් උන ටික දවසක් ගිහිල්ලා පුතාලා කියනවා මොකද්ද? අනේ ඉතින් තාත්තා උපස්ථාන ලැබනවා. ඉතින් ඇත්ත තමයි. අනේ මේ දවස්වල හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් තාත්තට කන් ටික දුන්නට අපි මේ හරි අමාරුවේ මේ කෑම ටික පවා ගේන්නේ. තාත්තට මාළු විල දුන්නට මස් විල දුන්නට ඉතින් සුප් එකක් දුන්නට ඉතින් අපි ඉතින් සම්බොලි පරිප්පුයි තමයි කන්නේ දිගටම කියලා ඉතින් අර අඩුපාඩු ගෙදර අගහිකම් ටික කියන්න පටන් ගත්තා. ඒ අතර කිව්වා අනේ ඉතින් තාත්තේ ඔයා ඉතින් අපි ඉතින් මැරෙනකම් බලා ගන්නවා බය වෙන්න දෙයක් නැහැ. මේ අපිට කරදරයක් තියෙන හින්දා ඉතින් අනිත් සල්ලි ටිකත් අපි 4 දෙනාට බෙදලා දුන්නොත් මොකද? අපි කොහොමවත් ඉතින් බලා ගන්නවනේ. ඒකට අපේ මේ බිස්නස් ටිකත් දියුණු කරගෙන අපිට හොඳට ඉන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් දෙමව්පියෝ කියලා කියන්නේ දරුවෝ සතුටින් ඉන්න මට කැමති අයනේ. තාත්තා කල්පනා කළා අනේ මේ පුතාලා පව් අප්පා. ඔව් ඉතින් ඔය මට හොඳට උපස්ථාන කරනවානේ. මේ දෙවියෙකුට වගේ කියලා හිතලා මේ වංචනික පුතාලාගේ බසට මේ අහිංසක තාත්තා වුණා. ඒ කහවණු ලක්ෂ 4ම බෙදලා දුන්න කිසිම දෙයක් තියාගත්තේ නැහැ. පොඩ්ඩක්වත් තියාගත්තේ නැහැ තමන්ට කියලා කහවණුවක්වත් ඔක්කොම 4ම බෙදලා දුන්නා. ඔහොම යනකොට බෙදලා දුන්නට පස්සේ දවසක් බ්‍රාහ්මණයා නාගෙන ගෙදරට ගොඩ වෙනකොට ලොකු පුතාගේ නෝනා ඉස්සරහ දොර කොට හිටියා. මොකද තාත්තේ මේ පැත්තේ? අන්න ආවා මේ ඇතුලේ හිටපු සත්තු. ඔව් සට කපට මායා වලින් හෙබි. ඒ වගේම අවස්ථාවාදී රකුස. ඒ වගේම ආත්මාර්ථකාමී බව කියන හතුරා. ඒ වගේම ඒ ලෝභකම කියන හතුරා ඔක්කොම ඇතුලේ තිබ්බා. අම්මා තාත්තට සලකවුවේ ඒ වගේ ඉඳලා. කළගුණ දන්නාකම සත්පුරුෂකම් කියන ඒවා ඒ දරුවන්ට ඒ වෙලාවේ ගෑවිලා තිබ්බේ නැහැ. ලේලිලාට කොහොමත් තිබ්බේ නැහැ.
අපිට ඉතින් තාත්තා කහවණු ලක්ෂ 4 බෙදද්දී එක කහවණුවක්වත් ඉතින් අපේ ලොකු පුතා කියලා අපිට දුන්නද? දුන්නේ නෑනේ. අනිත් පුතාලා 3 දෙනෙකුත් ඉන්නේ ඔය. ගිහිල්ලා ඉතින් තාත්තා ඒ ගෙවල් වල තින්න එකයි ඇත්තේ කියලා මේ තාත්තට අර ගෙදරින් මේ පිළිගත්තේ නෑ. අර බමුණට දැන් ගොඩාක් ටිකක් මාන්නෙනුත් ඉන්නේදි තාත්තත් ඒ සල්ලි තිබ්බ කෙනෙක්. අනේ වසලි. උඹලට අපි කරපු උපකාර මතක නෑ. කියලා උඹලා මට හැටවත් පේන්න එපා කියලා මොකද කරේ? ඔව්. ගෙදරින් ගියා යන්න. ඊළස්සේ ඊළඟ පුතාගේ ගෙදරට ගියා. පුතාලා 3 දෙනා අනිත් පුතාලා 3 දෙනා ගාවටම ගියා. පුතාලා 4 දෙනාගෙම කිසිම පිළිගැනීමක් තිබ්බේ නැහැ. ටික දවසක් යනකොට නිින්ද නැතුව ගියා. ටික දවසක් යනකොට මේ තාත්තට ආහාර නැතුව කෙට්ටු වෙලා ගියා. අර හොඳට හිටපු සීයා. හොඳට හිටපු අප්පච්චි. දැන් ලස්සන නැහැ. දැන් කැත වෙලා. කුසගින්නේ ඉන්නවා. පොල් කට්ටක් අරන් ගයක් ගාන යනවා. පුංචි එක වේලක් හදාගන්න. එක වේලක් ගන්න යනවා. හිතුවා දැන් මට දරුවන්ගෙන් පිහිටක් නැහැ. මට දැන් දරුවන්ගෙන් පිහිටක් නැහැ. මට කවුද පිහිට වෙන්නේ? මට යාළුවෙක් හැටියට මේ වෙලාවේ කවුද ඉන්නේ? කියලා මේ තාත්තට මතක් වුණා කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නම් හරිම කාරුණික කෙනෙක්. හරිම ඉවසන කෙනෙක්. අහිංසක මිනිසුන් කෙරෙහි කරුණාබර නෙතින් බලන කෙනෙක්. සත්පුරුෂයෙක්. මේ ඇහි බැමි අකුලවල මේ නලල අකුලවල බලන කෙනෙක් නෙවෙයි. ප්‍රියමනාපව තෙපුල් පවසන කෙනෙක්. හිත රිද්දන කෙනෙක් නෙවෙයි. මං හිතන්නේ මට මේ වෙලාවේ මගේ දුක නැති කරගන්න තියෙන්නේ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් එක්ක. කියලා හිතලා අපේ භාග්‍යතුන් වහන්සේ ගාවට මේ කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ඒ අහිංසක අප්පච්චි ගියා. දරුවෝ 4 දෙනෙක්, පුතාලා 4 දෙනෙක් හිටිය. මේ අහිංසක අප්පච්චි දැන් පාරේ හිඟමනේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉඳගත්තා. ඇහුවා භාග්‍යතුන් වහන්සේ කරුණාබරණිතින් යුක්තව සිනහ වෙලා ඒ තාත්තගේ ඒ අප්පච්චිගේ හිත රිද්දින් නැති වෙන්න ඇහුවා. බමුණ මොකද මේ ඇදිලා පැදිලා ගිහිල්ලා? මොකද මේ ඇදිලා පැදිලා ගිහිල්ලා කියලා. අනේ පවත් ගෞතමයන් වහන්සේ මං හරියට ඇදිලා පැදිලා ගිහිල්ලා දැන් කෙට්ටු වෙලා දුකටපත් වෙලා ඉන්නේ. මම මේ සවැත් නුවර හිටපු හොඳ සම්භාවනීය පිළිගත් ප්‍රභූ පැලැන්තියේ බ්‍රාහ්මණයෙක් තමයි. හැබැයි මගේ දරුවෝ මාව එළියට විසික් කරා. මට මාව එළියට විසික් කරා. මගෙන් ගන්න පුළුවන් ඔක්කොම මුදල් ටික දෑවැද්ද කහවණු ඒ ලක්ෂ 8ම කොහොම හරි ගත්තා. අරගෙන මාව දැන් ගෙවල් 4ෙම ප්‍රතික්ෂේප කරන පුතාලගේ මං එළියට ඇදලා දැම්මා. මං ඔබ වහන්සේ ළඟට ආවා. එලාව අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් බ්‍රාහ්මණය එහෙනම් ඔබ මෙහෙම කරන්න කියලා උපක්‍රමයක් කියලා දුන්නා. උපක්‍රමයක් කියලා දුන්නා. මොකද්ද? ඔබ මෙහෙම කරන්න. මං ඔබට ගාථා 4ක් උගන්වන්නම්. ගාථා 5ක් තියෙනවා. ගාථා 5ක් උගන්වන්නම්. අර්ථ ටිකක් තියෙනවා. ඒ ගාථාවන් ඔබ ඔබේ පුතාලත් ඉන්න මහජනතාවත් ඉන්න සභාවකදී ඔබ නැගිටලා කියන්න කිව්වා. ඔබ මං ගාථා 4ක් කියලා දෙනවා. ඒක පුතාලා 4 දෙනාත් ඉන්න ඒ වගේම ජනකා ඉන්න තැන සභාවේ කියන්න කිව්වා. එහෙම කියලා භාගතුන් වහන්සේ මේ ගාථා ටික කියලා දුන්නා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා මේ ඒ ගාථා ටික හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන පුතාලා 4 දෙනාත් ඉන්න දැන් මෙයා බ්‍රාහ්මණයෙක්නේ සම්භාවනීය. ඒතර පුතාලත් ඒ සම්භාවනීය භාවයෙන් තියෙනවා. දැන් කහවණු ලක්ෂයක් ගන්න තිබ්බා කියන්නේ ඒක ලොකු මුදලක්. ඉතින් ඒගොල්ලෝත් අර ප්‍රභූ කියන පැලැන්තියේ ඉන්නවා. ඉතින් ඒ ප්‍රදේශයේ වැදගත් කියන තැනක තමයි පුතාලා 4 දෙනාත් හිටියේ. ඒ වගේ මේ කාලේ තිබ්බා දෙමව්පියන්ට සලකන්නේ නැති අයට මරණීය තර්ජනය තිබ්බා. ඒ ප්‍රදේශයේ. හරියට දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් දඬුවම් කරනවා. ඒ බ්‍රාහ්මණවරු. ඉතින් ඒ හින්දාත් ඒගොල්ලෝ ටිකක් පයින් හිටියා.
ඉතින් අපගේ භාගතුන් වහන්සේගෙන් මේ දහම් පද ඉගෙන ගත්ත ගාථා 4 ඉගෙන ගත්ත බ්‍රාහ්මණයා බලාගෙන හිටිය පුතාලා 4 දෙනක් ඉන්න සභාවක් එනකම්. ඔන්න පුතාලා 4 දෙනක් ඉන්න සභාවක් පටන් ගත්තා. මෙයාත් හැරමිටියෙන් හිමීට ලං වුණා සභාවට. සභාවට ලං වෙලා භාගතුන් වහන්සේ වදාළ ගාථා ටික මතක් කරගෙන සභාවේ එකපාරම නැගිටලා මටත් යමක් කියන්න තියෙනවා කියලා කිව්වා. එහෙම කිව්වට පස්සේ බ්‍රාහ්මණවරු මේ සම්භාවනී මේ බ්‍රාහ්මණයන් ඉස්සර කියන්න බලන්න ඔබ කියලා කිව්වා. කිව්වා ලස්සන ගාථා. මට දාව උපන් දරු 4ක් ඉන්නවා. මං ඒ දරුවන් ගැන ගොඩක් සතුටු වුණා. මං එයාලගේ දියුණුවමයි පැතුවේ. අන්තිමේදී දරුවෝ අඹ දරුවන් එක්ක එකතු වෙලා මං ගෙදරට එන එක වළක්වුවා. බලු රැලක් ඌරෙක්ව වළක්වනවා වගේ එන ඌරෙක් බලු රැලක් එකතු වෙලා ඒ ඌරව පනලා දානවා වගේ මගේ දරුවෝ 4 දෙනා ඊලිලයි එක්ක එකතු වෙලා මාව ගෙදරින් පැන්නුවා. මේ දරුවෝ හරි මසත් පුරුෂයි. පහත් අදහස් තියෙන්නේ. හරියට රහස්‍ය වගේ. පුතාලගේ වෙස් අරගෙන මට තාත්තේ කියලා කියනවා. රහස්‍ය ටිකක් තමයි මට තාත්තේ කියලා තියෙන්නේ. දැන් මේ නාකි මාව එලව ගන්නවා. හරි මසත් පුරුෂයි මගේ දරුවෝ. දැන් මං වැඩකට ගන්න බැරි දිරාපු අස්පෙක් වගේ. ජීවත් වෙන්න යමක් කමක් නැති මාව ඒ අඥානීන්ගේ වයසක තාත්තා වෙච්ච මාව බත් ටිකක් නොදී එලව ගන්නවා. අන්තිමේදී මං අනුන්ගේ ගෙවල් වල දැන් හිඟා කනවා. කවුරු වගේ කියනවද මේ තාත්තා? නාකි වෙච්ච අස්පෙක් වගේ කියනවා. ඒ තාත්තා කියනවා දැන් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නු ගාතනේ මේ. අඥානීන්ගේ වයසක තාත්තා වෙච්ච මම දැන් බලන්න තාත්තා භාග්‍යවතුන් වහන්සේ ඉස්තර ගන්න මේ තාත්තා කාගේ තාත්තා කෙනෙක්ද? අඥානීන්ගේ. මෝඩ තාත්තා කෙනේ මෝඩ දරුවන්ගේ තාත්තලාට වෙන්නේ දුක් විඳින්න. හැබැයි සත්පුරුෂ නුවණැති දරුවන්ගේ තාත්තලාට කවදාවත් දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒකයි මේ කියලා කියන්නේ. අඥානීන්ගේ වයසක තාත්තා වෙච්ච මාව එලව ගත්තින්ද මං දැන් ගයක් ගානේ ගිහලා හිඟා කනවා. ඉතින් මේ ලෝකේ හොඳට මතක තියාගන්න නුවණ නැති අය තමයි අම්මට ඇඟිලි දික් කරන්නේ. තාත්තට ඇඟිලි දික් කරන්නේ. අම්මා තාත්තලාගෙන් දෑවැද්ද ඉල්ලගෙන පොර කන්නේ. මෝඩ මොලේ නැති අඥාන තුච්ච තව එන්නේ නැහැ මට වචන ආන්නේ වගේ දරුවෝ. තේරුණා? හැබැයි අම්මා තාත්තට දෙවියන්ටසේ සලකන්නේ. අම්මා තාත්තගේ හිත රිද්දන්නේ නැත්තේ තමන්ට ලැබෙන දෙයක් අම්මා තාත්තා වෙනුවෙන් කැප කරන්නේ. ඒ සත්පුරුෂ නුවණැති දරුවෝ. සුගතිය උපදින්න පින් කරන දරුවෝ. දෙමව්පියෝ තුන් වේල කැප කරලා අපේ තුන් වේල ගැන හිතුවා නම් අපි දැන් මොනවද කරන්න ඕනේ? අපේ අම්මලා තාත්තලා දැන් බබාලා වගේ. පුංචි දරුවෝ වගේ ඒගොල්ලන්ට දැන් ඉස්සරට වගේ දුවන්න බෑ. රැකියා කරන්න බෑ. දැන් අපි රැකියා කරනවානේ. නේද? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි දැන් අපි එක වේලක් ඉඳලා මොකද අම්මලාගේ තුන් වේල ගැන හිතන්න ඕනේ. ඒගොල්ලෝ පයින් ගිහිල්ලා තමයි අපි ස්කූල් බස් එකේ ඉස්කෝලේ යන්නේ. එහිද තමයි ඔයගොල්ලෝ දැන් ලොකු මිනිස්සු වෙලා ඉන්නේ. කාර් එකේ යන්නේ. හැබැයි අම්මා තාමත් ක්ලිනික් එකට යන්නේ බස් එකේද? ඔබ කරන්න ඕනේ. ඔබ එදාට බස් එකේ ගෙදර ඉඳලා වැඩට ගිහිල්ලා අම්මා ඔයාගේ බෙන්ස් කාර් එකේ බෙහෙත් ගන්න යවන්න ඕනේ. ඒක තමයි සත්පුරුෂ දරුවෙකුගේ සුන්දර දරුවෙකුගේ සුගතිය උපදින්න පින් කරන දරුවෙකුගේ හිතන රටාව. සත්පුරුෂ ක්‍රියාව. ඒවා කෘතිමව ගන්න බෑ. අම්මා තාත්තා අපිට කරව උපකාර සීකර කරයි ඒව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ තාත්තා කියනවා මගේ අකීකරු පුතාලට වඩා මේ හැරමිටිය මට ගොඩාක් වටිනවා. මේ හැරමිටිය මට ගොඩාක් වටිනවා මගේ අර අසත්පුරුෂ අකීකරු පුතාලා 4 දෙනාට වඩා. මේ හැරමිටියට පුළුවන් නපුරු ගුණෙක්ව වළක්වන්න. මගේ ඉස්සරහට නපුරු ගුණෙක් කියනවා නෑ වළක්වන්න.
මේ හැරමිටියට පුළුවන් නපුරු බල්ලෙක් කපන්න එනවා නම් ඒක වළක්වන්න. මං කළුවරේ යනකොට හැරමිටිය හැම වෙලේම ඉස්සර වෙනවා. වලවල් තියෙන තැන් වලින් මාව වැටෙන්න දෙන්න තු බේර ගන්නවා. හැරමිටිය මට පිහිට වෙනවා. පය පැකිලී වැටෙන්න යනකොටත් මේ හැරමිටිය අනුභවයෙන් තමයි මම කෙලින් හිටියේ. ඒ හින්දා මේ හැරමිටිය මට හරීම වැදගත්. මේ හැරමිටිය මට දැන් වටිනවා කිව්වා මගේ අර පුතාලා 4 දෙනාට වඩා. මෙහෙම මේ අප්පච්චි අර සභාව මැද කියද්දි මොකද උනේ? ඔව් අර පුතාලා 4 දෙනාම දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා අනේ අප්පච්චි මට සමා වෙන්න කිව්වා. බය වුණා මේගොල්ලන්ට මරණ දඬුවම හම්බ වෙයි කියලා. හොඳයි එහෙනම් කියලා තාත්තගේ ස්වභාවය බලන්න. කමක් නෑ එහෙනම් කියලා මේ දරුවන්ට මගේ දරුවෝ 4 දෙනාට නපුරක් කරන්න එපා කියලා බ්‍රාහ්මණය ඉස්සරහාම කිව්වා. එහෙනම් ඔන්න තාත්තා අද ඉඳලා හොඳට බලා ගන්න ඕනි. තාත්තට කිසි වෙනසක් කරන්න එපා අද ඉඳලා. නපුරක් කරනව නෙවෙයි කියලා ඒ බ්‍රාහ්මණවරු ඒ පුතාලා 4 දෙනාට තාත්තව බාර දුන්නා. පුතාලා 4 දෙනා එදා ගෙදර තාත්තව එක්කන් ගිහිල්ලා හොඳට උපස්ථාන කරන්න පටන් ගත්තා එදා ඉඳලා. ඊට පස්සේ ලීලාට කිව්ව පුතාලා ගිහිල්ලා මේ අපිට මැරෙන්න වෙනවා අද ඉඳලා හොඳට අපේ අප්පච්චිට උදව් කරන්න ඕනේ උපස්ථාන කරන්න ඕනේ කියලා. ඒගොල්ලොත් බය වෙලා එදා ඉඳලා හොඳට උපස්ථාන කළා. ඊට පස්සේ තාත්තා ඉන්නකොට කල්පනා කරා මට මේ හැම දෙයක්ම ලැබුණේ මගේ හොඳම යාළුවා හින්දා. කවුද මේ? ඔව් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිසා. අපේ භාග්‍යවතුන් වහන්සේ නිසා කියලා මේ බ්‍රාහ්මණයාට කළ ගුණ සිහි වුණා. කළ උපකාරය සිහි වුණා. හැමදාම පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේ ගෙදරට වඩින්න කියලා පුතාලා ගෙවල් වලට වඩින්න කියලා කිව්වා. හැමදාම පුතාලා දෙන්නේගේ ගෙදරට වඩිනවා භාග්‍යවතුන් වහන්සේ. සවැත් නුවර පිණ්ඩපාතේ වඩිද්දී. බත්තලි 2ක් පූජා කරනවා. දවසක් පුතෙක්ගේ විශේෂ මංගල කාරණාවක් මේ ඇති වුණා ගෙදර. විශේෂ අවස්ථාවක්. තාත්තා ගිහිල්ලා තාත්තේ මංගල මේ අපේ යහපත් කටයුත්තක් අපි කරන්න යනවානේ. මොකක්ද හොඳ? එහෙනම් අපේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ආරාධනා කරන්න කිව්වා. ඊට පස්සේ මෙයා තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500ක් එදා ඇවිල්ලා දානි වළඳලා ධර්ම දේශනා කළා. හරි පුදුමයි. මේ අසත්පුරුෂ ස්වභාවයේ හිටපු දරුවෝ අපේ භාග්‍යතුන් වහන්සේින්ද සත්පුරුෂ භූමියට ආවා. අසත්පුරුෂ ලේලිලා 4 දෙනා සත්පුරුෂ භූමියට ආවා. ඒ අප්පච්චි සෝතාපන්න ඵලී පිහිටියා. ඒ දරුවෝ 8 දෙනාමත් ලේලිලා 4 දෙනා ඇතුළු පුතාලා 4 දෙනා සෝතාපන්න ඵලයටපත් වුණා. බලන්න. එතකොට මේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ අසත්පුරුෂ ස්වභාවයෙන් ඉන්න අය සත්පුරුෂ ස්වභාවයට ගන්න විදිය. සත්පුරුෂ ස්වභාවයට ගත්තේ කොහොමද? පුතාලට දෙමව්පියන්ගේ අගය කියලා දීලා. දෙමව්පියෝ කියන්නේ මෙන්න මේ වගේ පිරිසක්. පුතාලට තරම් දැන් පුතාලට වඩා හැරමිටිය වටිනවා කියලා ඒගොල්ලන්ට තේරෙන විදිහට කියලා දුන්නා. ලොකු ජාරුවට විදගෙන යන ලොකු කතා කියන මේ ප්‍රසිද්ධයි කියලා හිතාගෙන ඉන්න පුතාලා මොකද කරන්නේ? දෙමව්පියන්ට සලකන්නේ. ඒ ප්‍රසිද්ධයි කියලා හිතාගෙන ඉන්න පුතාලට වඩා බෙන්ස් වල යන පුතාලට වඩා හැරමිටිය උතුම් කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. කියලා දෙනකොට අර පුතාලට සිහිය පිහිටියා. පුතාලා කොච්චර ආදරෙන් තාත්තට සැලකුවාද කියන්නේ අවසානයේ හැම කරුණකදීම තාත්තගෙන් අවවාද ලබා ගත්තා. තාත්තා හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ සිහි කර තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට ඉඳලා සෝතාපන්න ඵලයටපත් වුණා. 4 අපායන් ඒ ඔක්කොම විදුණා. බලන්න එහෙනම් මේ කොච්චර සත්‍යයක්ද? කෙලෙහි ගුණ දන්නාකම, කළ උපකාර සිහි කිරීම සත්පුරුෂ කෙනෙක් කරන දෙයක් කියන එක. එහෙනම් සත්පුරුෂ භූමිය කියලා කියන්නේ කෙලෙහි ගුණ දන්නා බවමයි. කෙලෙහි ගුණ සිහි කිරීමමයි. ඉතින් ඒ හින්දා පින්වත්නි, පින්වත් දරුවනි, අපි ඒ කරුණ හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැරමිටියක් ගානට වැටෙන්න හොඳ නෑ අපේ අම්මා තාත්තා ඉස්සරහා. මේ දිරලා යන ලී කෑල්ලක් වගේ වෙනවා අපි අම්මා තාත්තට සැලකුවේ නැත්තම්. උපකාර කළේ නැත්තම්. දැන් සිංහලවද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ නැගෙනහිර දිශාව කරගෙන මව්පියන්ට උපස්ථාන කරන්න ඕනේ කියලා කිව්වා. දරුවෝ කොහොමද මව්පියන් විසින්
හැදු වැඩු මම ඒ අම්මා තාත්තා මහලු වුණාට පස්සේ උන් රැක බලා ගන්නවා. මව්පියන්ට කළ යුතු දෙයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම කරලා දෙනවා. මව්පියන්ගේ කුල පරම්පරාව ඒ අයුරින්ම මම පවත්වාගෙන යනවා. ඒ නම්බුවට හානි කරන්නේ නැහැ. මව්පියන්ගෙන් ලද දායාද නිසි අයුරින් පරිහරණය කරනවා. මව්පියන් මැරුණට පස්සේ මම ඒගොල්ලන්ට පින් දෙනවා දන් පෙන් පූජා කරලා. එහෙම නැගෙනහිර දිශාව දෙමව්පියෝ කරගෙන ඒ උපස්ථාන කටයුතු කරන්නේ කිව්වා. එහෙම කරන සත්පුරුෂ නුවණැති දරුවෙකුට ඒ දෙමව්පියෝ විසින් පෙරලා ඒ දරුවන්ට අනුකම්පා කරනවා කියන මෙන්න මෙහෙම. කොහොමද? ඒ එහෙම හොඳට ඉන්නකොට දරුවෝ පවෙන් වළක්වා ගන්නවා කියනවා. පිනෙහි යොදවනවා කියනවා. හොඳට ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා උගන්වනවා කියනවා. ඒ වගේම ගිහි ගෙදර ඉන්නවා නම් හොඳ වැදගත් පවුලකින් ගැලපෙන ස්ත්‍රියක් තෝරලා විවාහ කරලා දෙනවා කියනවා. සුදුසු කාලය ආවට පස්සේ සුදුසු අවස්ථාව ආවට පස්සේ ඒ දායාදේ පවරනවා කියනවා. තමන්ගේ නමට තියෙන දේවල් තාත්තලා පුතාට දූට ලියලා දෙනවා කියනවා. දැන් එහෙම මොකද වෙන්නේ? කාලෙ එන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? සමහරක් අය පොඩි කාලෙම මට තමයි ගේ ගන්න තමයි මොකද්ද? අම්මට තාත්තට සැලකන්නේ. දැන් අම්මා තාත්තා පෙන්ෂන් ගියාම මට 4න් 3ක් දෙයි. ඒ හින්දා මම හොඳට විභාගෙ පාස් වෙන්න ඕනේ. එහෙම තමයි හිතන්නේ. දායාදය දෙන්න ඉස්සෙල්ලා උදුරලා ගන්න පිරිසක් තමයි දැන් ලෝකෙ ගොඩක් ඉන්නේ. අසත්පුරුෂයි. හැබැයි නියමිත උපස්ථාන කටයුතු කළොත් ඒ දෙමව්පියෝ ඒ යහපත් දෙමව්පියෝ සුදුසු කාලය ආවට පස්සේ ඒ පවරලා දිය යුතු දේවල් ඒ දරුවන්ට පවරලා දෙනවා කියනවා අගතියකින් තොරව. තේරුණා නේද? ඉතින් ඒ හින්දා පින්වත් දරුවනි අපි ඒ විදිහට සත්පුරුෂ විදිහට කටයුතු කරන්න කල්පනා කරන්න ඕනි. එහෙම උනේ නැත්තම් යම් දවසක් එනවා අපිට ගොඩාක් පසුතැවෙන්න වෙනවා. යම් දවසක් එනවා එදාට ගොඩාක් පසුතැවෙන්න එනවා. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. දෙමව්පියන්ට අපි හරියට සැලකුවේ නැත්තම් දෙමව්පිය කොයි වෙලේ අපේ ඇසුරෙන් මිදෙයිද දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආයුෂ කොයි වෙලේ අවසන් වෙයිද දන්නේ නැහැ. දැන් බෝසතාණන් වහන්සේ වදාලා භාගතුන් වහන්සේ වදාලා බෝසත් අවදීයේදී මේ මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න භාගතුන් වහන්සේ කරපු පින් භාගතුන් වහන්සේ දේශනා කළානේ. ලක්කන සූත්‍රයේ එහිදී දේශනා කළා බොහෝ කාලයක් සිතකය වචනේ පිරිසිදු කරගනිමින් ඒ සුචරිතයේ දුන නිසා උපෝසත සිල් සමාදන් වුණ හින්දා දන් දුන්න හින්දා සිල් රැක්ක හින්දා ඒ වගේම තමයි මවට උපස්ථාන කරපු නිසා ඒ වගේම තමයි පියාට උපස්ථාන කරපු නිසා ඔව් මේ සුප්පතිට්ඨිත පාදෝ සමව පිහිටි පාද ලැබුණා කියනවා. සමව පිහිටි පාද ලැබුණා කියනවා. ඒ මෞපිය උපස්ථානේ බොහෝ කාලයක් නැවත ඒ කර්මය කළා කියනවා. නැවත කරපු හින්දා බොහෝ සෙයින් කරපු හින්දා මනුස්ස ලෝකයේ ඉඳලා මරුණට පස්සේ දෙව්ලොව ඉපදුනා කියනවා. අනිත් දෙවියන්ට වඩා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, අධිපති භාවයෙන්, දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් කියන මේ 10ෙන්ම අනිත් දෙවිවරුන්ට වඩා ඉහළින් ඉන්නවා කියනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ මනමින් පිහිටි පාද ලැබෙනවා කියනවා. බිම සම ලෙස තබනවා කියනවා. සමව උඩට ඔසවනවා කියනවා. සමව මුළු යටිපතුලම පොළොවේ ස්පර්ශ වෙනවා කියනවා. ඒ පින දෙමව්පියන්ට සැලකීම, දන් දීම, සිල් රැකීම, සුචරිතයේ දීම, ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දීම. භාගතුන් වහන්සේ වදාලා එයා ගිහි ගෙදර හිටියොත් ඒ ලකුණින් යුක්තව සක්විති රජ වෙනවා කියනවා. ඒ සක්විති රජ වුණාට පස්සේ ඒ පින හින්දා මිනිසෙකුටවත් කිසිම කෙනෙකුට සතුරෙකුටවත් විරුද්ධකාරයෙකුටවත් ඒ සක්විති රජාව මැඩලන්න බෑ කියනවා. පීඩා දෙන්න බෑ කියනවා. ඒ වගේම ගිහි ගෙයින් නික්මුණොත් පැවිදි බවට පත් වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. මෝහන්ධකාරය ඉවත් කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වුණාට පස්සේ අභ්‍යන්තරවත් බාහිරවත් කිසිම සතුරෙකුට විරුද්ධකාරයෙකුට රාගය විසින් වේවා, ද්වේෂය විසින් වේවා, මෝහය විසින් වේවා ඒ කිසිම විදිහකින් දෙවියෙකුට, මාරයෙකුට,
බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ඒ භාග්‍යතුන් වහන්සේව පෙලන්න බෑ කියනවා. මඩින්න බෑ කියනවා. මොකද්ද? දෙමව්පියන්ට පීඩා නොදුන්න පින. දෙමව්පියන්ට උපස්ථාන කරපු පින. බලන්න. දෙමව්පියන්ට උපස්ථාන කරපු පින දෙව්ලොව උපදිනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ සමව පිහිටි පාද හම්බ වෙනවා මහා පුරුෂ ලක්ෂණ කැලේට. ගෙදර හිටියොත් රජ වෙනවා, සක්විත රජ වෙනවා. කාටවත් හතුරෙකුට මඩින්න බෑ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් එහෙම රාග දේශ මොහ කියන අකුසල් වලටවත් දෙවියන්ට, බ්‍රහ්මීන්ට, මාරයින්ට කාටවත් භාග්‍යතුන් වහන්සේව මඩින්න බෑ කියනවා. පෙලන්න බෑ කියනවා. බලන්න අසිරිය දෙමව්පියන්ට සැලකීම, දන් දීම, සත්පුරුෂ භාවය. ඔබ අහලා ඇතිනේ අර කවුද දුටුගැමුණු රජතුමාගේ පුත්‍ර රත්නය විවාහ වුණානේ. විවාහ වුණේ අර ඒ පල්හැ කුලයක කෙනෙක් එක්ක. පල්හැ කුලයක ළමයෙක් එක්ක. ඉතින් මේ ඒ හින්දා එක වචනයක් වරද්දගෙන ඒ දරුවා වසල කුලයක ඉපදුනා. නේද? අම්මා තමයි වසලි කියලා කිව්වා අශෝකමාලා පෙර ජීවිතයකදී. මමද සැඩොලි අම්මද සැඩොලි කියලා කිව්වා. ඒ එක වැරැද්දෙන් එක වචනේ වරද්දගත් හින්දා අශෝකමාලා සැඩොල් කුලයක ඉපදුනා. රාජාභිෂේකය ලබන්න බැරි වුණා. දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය රජපුතෙක්. රාජාභිෂේකය එයාට ලබන්නත් බැරි වුණා. රජ දියණියක් වෙන්න පින නැති වුණා. අම්මට එක වචනයක් කියපෙන්දා. රජපුතෙක් ඒ රූපයට කැමති වුණා. පෙර කරපු පිනකින්ද. හැබැයි අම්මට එක වචනයක් කියපෙන්දා. අම්මද සැඩොලි මමද කියපු හින්දා අම්මා පහත් කරපු හින්දා සැඩොල් කුලේ ඉපදුනා. මේ ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලේ මේ ද්‍රෝණය 13 වහන්සේලා තැන්පත් සෑය හදපු රජතුමාගේ පුතත් එක්ක විවාහ වෙන්න පින නැති වුණා. තමන්ගේ මෑණියන්ට එක වචනයක් කියපින්ද. ඒ වගේම ඔබ අහලා ඇති අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේ නම කියලා උත්තර ස්වාමීන් වහන්සේ. අතීතයේ එක දවසක අම්මට එක්ක කේන්ති ගිහිල්ලා අම්මට කිව්වා මොකද්ද? අම්මේ උඹ උල තියන්න වටින්නේ කියලා කිව්වා. නොකල වරදකට මේ ජීවිතේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බෙහෙත් ටිකක් අරන් ඉන්න යනකොට මොකද උනේ? නොකල හොරකමකට අහු වෙලා කොහොඹුලේ ඉඳ උනා. අරහත්ත්වයටපත් වුණා භාග්‍යතුන් වහන්සේගේ උපකාරයෙන්. එදාම හැබැයි කොහොඹුලේ ඉඳ උනා පැය කීපයක් හරි තමන්ගේ අම්මට කොහොඹුලේ තියන්න වටින්නේ උඹ කියලා කියපු වචනෙට කරලා නෙවෙයි. ඉතින් ඒ හින්දා මේ දෙමව්පියෝ කියන අයත් එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙම සෙල්ලම් නොකරපු රජවරුත් හිටියා. සෙල්ලම් කරපු මෝඩයත් හිටියා. ඒක රජ කෙනෙක් තමයි මේ අනුරාධපුරයේ යුගයේ හිටපු මීට වසර 1200කට වගේ කලින් හිටියා 8 වෙනි අක්බෝ රජතුමා. හරීම යහපත් සත්පුරුෂ රජ කෙනෙක්. ඒ රජතුමා තමන්ගේ අම්මට උපස්ථාන කරපු විදිහ තියෙනවා මේ මහා වංශයේ 47 වෙනි පරිච්ඡේදයේ. ඉතින් මේ තාත්තට පව හරිම ආදරෙයි. එයා හම්බ කරපු දේවල් වලින් ඒ රජතුමාගේ දේවල් වලින් විහාරයක් කළා. ඒකත් තමන්ගේයි තාත්තගේයි දෙකම එකතු කරලා තමයි දැම්මේ මේ උදයක් බෝධි කියලා තමයි මේ පිරිවෙනට නම දැම්මේ. එහෙම පවා තාත්තා සිහි කර තමයි රජතුමා වාසය කළේ. දෙමව්පියන්ට හරීම ආදරෙයි. ඉතින් මේ දෙව්ලොව උපත සලසලාලන බොහෝ පින් මේ රජතුමා සිද්ධ කළා. උදේ හවා හැම වෙලාවෙම තමන්ගේ ආදරණීය මෑණියන්ව බලන්ට යනවා. උපස්ථාන කරනවා. උදෑසනින්ම මෑණියන්ට උපස්ථාන කරන්න යනවා නැගිට ගමන්. ආහාරවත් ගන්න නැතුව. ගිහිල්ලා හිසේ තෙල් ගානවා. කියනවා. ඊට පස්සේ ඇඟේ දූවිලි ආදිය අයින් කරලා උලලා මේ නියපොතු පිරිසිදු කරනවා කියනවා. හරිද? ආදර ගෞරවයෙන් ඊට පස්සේ පින්වත් මේ
රාජ දේවිය නාවනවා කියනවා. මේ රජතුමා 8 වෙනි අක්බර් රජතුමා ඊළඟට නහවලා තමන්ගේ ඊ타මත්ම පහසු කසී සලුවන් ඊ타මත්ම සිනිඳු සලු මේ අම්මට දෙනවා කියනවා. අම්මට පොරවනවා කියනවා. ඊළඟ එක තමයි දුකම හිතෙන හැබැයි සතුට හිතෙන දෙයක්. ඒ රජතුමා ගැන බලද්දී. හැබැයි මේ කාලේ කරන්න හිතෙන්නේ ඕනේ නැති. දැන් මොකද්ද කරන්නේ? අලුත් වස්ත්‍ර රජතුමාගේ තමන්ට ලැබුණු රාජ වස්ත්‍ර අම්මට පොරවලා මොකද කරන්නේ? අම්මා ඒ වෙනකන් ඇඳන් හිටපු වස්ත්‍ර තියෙනවනේ. ඒවා ඉවත් කරවලා මොකද කරන්නේ? සියතින්ම ඒ 8 වෙනි අක්බෝ රජතුමාගේ අතින්ම මිරිකලා හොදනවා කියනවා. ඒ රජතුමාම මිරිකලා වතුරේ දාලා හොදනවා කියනවා. වොෂින් මැෂින් නැහැනේ ඒ කාලේ. වතුරේ ඔව් ඒ රජතුමාම හොදලා දානවා කියනවා. හොදලා මේ වස්ත්‍ර සේදු ජලයෙන් ඔටුන්න සහිතව තමන්ගේ හිසට දා ගන්නවා කියනවා. ඔටුන්නත් පළඳගෙන ඉන්න රජතුමා ඒ හිසට ඒ අම්මගේ පරණ රෙදි හොදපු ඒ දූවිලි සහිත කුණු සහිත ජලය හිසට දා ගන්නවා කියනවා. සෑයකට වගේ අම්මට පුදනවා කියනවා. අම්මව හොඳට නාවලා අලුත් ඇඳුම් අඳවලා මල් තියලා සෑයකට වගේ සුවඳ මල් පුදලා අම්මට වන්දනා කරලා සෑයකට වගේ පූජා පවත්වනවා කියන උදේට. එක දවසක් නෙවෙයි. අවුරුදු 11ක් මෙහෙම කරා කියනවා. ඒ කියන්නේ අම්මා ජීවිතේ තියෙනකන් මේක කළා කියනවා. මේ රජතුමා අවුරුදු 11ක් රජකම් කරනවා. ඒ අම්මගේ දිවි තිබෙන තුරාවට එහෙම කළා කියනවා. ඉතින් සමහරට අම්මා අවුරුදු 3-4ක් හිටියක් දන්නේ නැහැ. ඊට පස්සේ අම්මාට එහෙම උපස්ථාන කරලා සෑයකට වගේ උපස්ථාන කරලා 3 වතාවක් අම්මා වටේ පැදුකුණු කරනවා කියනවා. ඊට පස්සේ අම්මා බලාගන්න පිරිසටත් අර හොඳ වස්ත්‍ර දෙනවා කියනවා. තම මෑණියන්ට මේ රජතුමාගේ අතින්ම රාජ භෝජන ගෙනල්ලා අනුභව කරනවා කියනවා. තමන්ගේ අතින්ම කවනවා කියනවා. තමන් කන්න ඉස්සෙල්ලා රාජ භෝජන කියනවා කියනවා. මෑණියන් අනුභව කරලා ඉතුරු වුණාට පස්සේ තමන්ගේ මෑණියන් අනුභව කරලා ඉතුරු වුණාට පස්සේ ඒ ඉතුරුණු ටික කියනවා තමන් අනුභව කරන්නේ. ඉතුරු ටික ඔලුවට දා ගන්නවා කියනවා. අම්මගේ ඉඳුල්පත් මට සැපයක්. මේ රත්තරන් අම්මා හින්දා තමයි මං අද රජෙක් වෙලා ඉන්නේ. ඔටුනු පළඳලා ඉන්නේ. මේ ඔටුන්නට ඉඳුල් ටික අම්මගේ ඉඳුල් ටික වැටුණට කමන්නේ. අම්මගේ වස්ත්‍රවල කුණු වතුර ටික මගේ ඔටුන්නට වැටුණට කමන්නේ. මං ඔටුන්න පළඳගෙන ඉන්නේ 8 වෙනි අක්බෝ රජු ලෙසින් මේ අනුරාධපුර සේසත් ඔසවලා ඉන්නේ. මගේ රත්තරන් අම්මා මම මේ ලෝකෙට බිහි කරපු නිසා කියලා ඒ ಗುಣ සිහි කර මේ රජතුමා එහෙම උපස්ථාන කරනවා කියනවා සෑයකට වගේ මල් පුදලා. එතුමියගේ පිරිසට දැන් අම්මත් එක්ක ඉන්න පිරිසනේ අම්මා සතුටු කරවන්නේ. එහෙනම් ඒ පිරිස සතුටින් තියන්න අම්මගේ හිත සැනසෙන්න රාජ භෝජන මම බලා ගන්න පිරිසටත් දෙනවා කියනවා. ඊට පස්සේ අම්මා නිදාගන්න යහන රජතුමාම ගිහිල්ලා හොඳට දූවිලි ගහලා හොඳට ඇඳ ඇතිරිලි හදනවා කියනවා. ඇය සැතපෙන්නට යහනෙහි නිදි කරවනවා කියනවා. තමන්ගේ අතින්ම ඇගේ අත්පා සෝදා සිනීදු සුවඳ තෙල් තවරනවා කියනවා. ඊට පස්සේ හොඳට අත්පා මඩලලා හොඳට අම්මව නින්දට යනකන් ඉඳලා ආයමත් ඇඳ වටේට 3 වතාවක් පැදුකුණු කරනවා කියනවා. ආයවත් 3 වතාවක් අම්මා නිදාගත්තට පස්සේ 3 වතාවක් පැදුකුණු කරනවා කියනවා. දාස කම්කරු රැකවල් සාදලා රැකවල් වලට තියලා අම්මා නොපිනී අම්මගේ ඒ යහන් ගබඩාව නොපිනී යනකම්ම පේන්නේ නැති වෙනකම්ම පිටිපස්සට යන්නේ කියනවා. පිටිපස්සට යන්නේ කියනවා. අම්මට පිටුපාලා යන්නේ නැහැ කියනවා. ඇය නොපෙනෙන තැන් දක්වාම ගිහිල්ලා ආයෙමත් 3 වතාවක් වඳිනවා කියනවා. හරි පුදුමයි නේද? ඉතින් මේ රජතුමාලා ඔක්කොම දෙව්ලොව ගියේ. දෙව්ලොව ගියා කියන එක ආශ්චර්යයක් නෙවෙයි මේව අහද්දි. භාගතුන් වහන්සේ වදාළ විදියට සත්පුරුෂ දරුවෙක් කරන විදියට කළ උපකාර සිහි කර අම්මට උපස්ථාන කරලා තියෙනවා. මේ යලි 3 වතාවක් වඳිනවා කියන අම්මා නොපෙනෙන තාක් ගිහිල්ලා. ඊට පස්සේ
දිවි තමන්ගේ රාජමාලිගාවට යනවා කියනවා. ඊට පස්සේ තමන්ගේ රාජ කටයුතු කරනවා. ආයෙ අවසරත් එනවා අම්ම බලන්න. ආයෙ උපස්ථාන කරනවා. ඉතින් මේ විදිහට ඇයගේ දිවි තිබෙන තුරාටම හැමදාම උපස්ථාන කරා කියනවා. මේ තමන් 16 කරවලා සංඝයාට පූජා කෙරුවා කියන අම්මා අතින්. ඊට පස්සේ ඒ 16කුගේ වටිනාකමට සල්ලි දීලා ඒක ආයෙ බේරගත්තා කියනවා. එහෙම තමන් 16 කරවලා සංඝයාට පූජා කරවුවා කියන අම්මා අතින් අම්මට පින්දැස් කරලා දෙන්න. ඉතින් එහෙම ඉඳලා මේ රජතුමා බොහෝ පින් කරලා අවුරුදු 11ක් ඉඳලා මරණින් මත්තේ මේ දෙව්ලොව උපන්නා කියලා මේ මහා වංශයේ 47 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඉතින් ඒ හින්දා පින්වත්නි, පින්වත් දරුවනි, ඔන්න අද අපි ඔබට කියලා දුන්නා මව්පිය උපස්ථානය කොච්චර සුන්දරද, ඒක භාග්‍යවතුන් වහන්සේ කොච්චර අගය කරලා තියෙනවද කියලා. ඉතින් ඒ හින්දා තුන් කල්හිම අපට සත්පුරුෂයන්ගෙන් ප්‍රශංසා ලබන්න පුළුවන් කරුණක් තමයි දෙමව්පියන්ට සැලකීම. තෙරුවන් සරණ ගිය කෙනෙකුගේ ස්වභාවය තියෙනවා. එයා හරි අභිමානවත් චරිතයක්. ඒ අභිමානවත් චරිතය කවදාවත් මේ කෙලෙහි ගුණ අමතක කරන කෙනෙක් නෙවෙයි. ලාමක කෙලෙසුන්ට යට වෙලා තමන්ගේ දෙමව්පියෝ බැහැර කරන තමන්ගේ දෙමව්පියන්ට පයින් ගහන පිරිසක් නෙවෙයි තෙරුවන් සරණ ගිය අය. තමන් තෙරුවන් සරණ ගියාද නැද්ද කියලා හොඳට දැනගන්න පුළුවන්. එයා හොඳට බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සංඝ රත්නයේ සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන ගමන් ඒ ශ්‍රද්ධාව තියෙන ගමන්ම තමන්ට උපකාර කරපු අය තමන්ගේ දෙමව්පියෝ ගැන හොඳට ගරු සත්කාර පුදමින් ඒගොල්ලෝ සිහි කරමින් ඒගොල්ලොන්ට උපස්ථාන කරනවා. ඒක තෙරුවන් සරණ ගිය කෙනෙකුගේ ලක්ෂණයක්. වැඩිහිටියන්ට ගරු කරනවා. සමාජයේ ගරු කළ යුතු අයට ගරු කරනවා. දැන් එක අවස්ථාවක් තියෙනවා මේ තෙරුවන් සරණ ගිය පුතෙක් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ. මේ පුතා හැමදාම හවසට බණ අහන්න එනවා. ඉතින් මේ පුතා බණ අහලා පැවිදි වෙන්න ආස හිතලා හිටියා. ඉතින් අම්මගේ මේ කියනවා නෑ පුතේ මන් නැති වුණොත් උඹට කරදසාවක් නෑ කියලා විවාහයක් කරගනින් කියලා. විවාහයක් කළා දුන්නා අම්මම. මේ පුතා හරිම ආදරෙන් උපස්ථාන කළේ අම්මට දෙවියෙකුට වගේ උපස්ථාන කළා. කිසිම විදිහින් අඩුපාඩුවක් කරන්නේ නෑ. තෙරුවන් සරණ ගිය පුතෙක්නේ. ඔන්න ටික දවසක් යනකොට ඉතින් අර නෝනා ඉස්සෙල්ලා දවස් ටික හොඳට සලකලා බලනවා සලකන. ටික දවසක් යනකොට අම්මගේ හැමදාම වැරදි කියනවා. අම්මා මල මුත්‍රා කරා කියලා මල මුත්‍රා ගෙනල්ලා දානවා. බත් ඉහිරවනවා. ඉතින් මේක බලාගෙන ඉන්න බෑ. ඊට පස්සේ මේ ලේලි කියනවා පුතාට, මේ තෙරුවන් සරණ ගිය පුතාට කියනවා මේ එක්කෝ මම යනවා, එක්කෝ අම්මා ගෙදරින් එලවන්න. නැත්තම් මං ගෙදරින් යනවා. දෙකෙන් එකක් ඔයා තෝරගන්න කිව්වා. මෙන්න අභිමානවත් ශ්‍රාවක දරුවෙකුගේ ලක්ෂණ. මේ තෙරුවන් සරණ ගිය පුතා, මේ අම්මට ආදරය කරපු සත්පුරුෂ පුතා, මේ පින්වන්ත පුතා, මේ නිවනේති පුතා කියනවා අර අලුත බැඳපු මනමාලිට ටික දවසක් ගිහිල්ලා එතකොට ඔයාට තාම ඇඟේ පතේ හයිය තියෙනවා. සවි ශක්තිය තියෙනවා. යමක් කමක් කරලා රැකියාවක් කරලා වුණත් කැම ටිකක් කන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. එහෙනම් ඔයා ඔගොල්ලෝ ගෙදර හරි කොහේ හරි යන්න. අපේ අම්මා දැන් හරියට දිර්ලා ගිහිල්ලා ඉන්නේ. වයසට ගිහිල්ලා ඉන්නේ. මේ උන්ද බලා ගන්න කවුරුත් නැහැ. මේ උන්දට ඉන්නේ මං විතරයි. මං හම්බ කරලා කණ්ඩ දුන්නොත් මේ අම්මගේ ජීවිතය රැකෙන්නේ. එහෙනම් මගේ රත්තරන් අම්මා මට වටිනවා. ඔයා ගෙදර යන්න. ඔයා වෙනුවෙන් මගේ රත්තරන් අම්මා මං ගෙදරින් එලවන්නේ නැහැ කිව්වා. අනේ යසට අර උන්ද එදා ඉඳලා ගෙදර හිටියා. එදා ඉඳලා යසට ගෙදර හිටියා. බොරුවට නෙමෙයි, මායාව. ඉතින් ටික දවසක් ඔය ප්‍රශ්න හින්දා යන්න බැරුණා. මේ සවැත් නුවරට, ජේතවනාරාමයට. ටික දවසකින් පුතා ගියා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා පුතා ගොඩ දවසකින් බණ අහන්නත් ආවේ නෑ, මේ පැත්තේ ආවේ නෑ, මොකද කියලා ඇහුවා. අනේ පොඩි කරදර ටිකක් සිද්ධ වුණා. මේ මං විවාහ වුණානේ. ඉතින් අම්මගේ කීමට නමුත් ඒ ගෙනාපු එක්කෙනා පොඩි අඩුපාඩු තිබ්බා. පස්සේ මම කිව්වා ඔයා ගෙදර යන්න එහෙනම් මං අම්මා බලා ගන්නම් කියලා. තෙරුවන් සරණ ගියේ හින්දා. ඒ පුතාට කිව්වා පුතා ඔයා මේ පාර නම් තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු හින්දා, මේ සත්පුරුෂ ඇසුර තිබ්බ හින්දා ඔයා මේ පාර ඔයා ඔහොම කරා කිව්වා. හැබැයි ගිය පාරක නම් ඔයා ඔය නෝනම
ඔය අම්මම කාත්‍යානී කියලා අම්මා වෙලා ඉඳිද්දි ඔයා නම් එදා නම් අම්මව ගෙදරින් එලෙව්වකෝ එන ඕනගේ බස අහලා මම සක්දිවිඳු වෙලා ඉන්නකොට ඔයාගේ සිහිය පිහිටවලා අම්මව ආය ඔයා ගාවට එවලා උපස්ථාන කරන්න කියලා මම සිහිය උපද්දවලා දුන්නා කියලා ජාතක කතාවක් දේශනා කරනවා. ඉතින් ඒ හින්දා මම මට කියන්න ඕනිකම තිබ්බේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුවෙක් ආවට ගියාට මේ දෙමව්පියන්ව හැලු කරන්නේ. දෙමව්පියන්ට ඊ타ත්ම ගෞරවයෙන් ඊ타ත්ම සත්කාර සම්මාන ලබා දෙමින් ඒ දෙමව්පියන්ට ඊ타ත්ම වැදගත් බව ඉස්මතු කරමින් දෙමව්පියන්ව හෙලා දකින්න නැතුව දෙවියන්ට වගේ සලකනවා තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුවෙක්. මේ ලෝකේ මේ මවට පියාට යහපත් ලෙස පිළිපැද්දොත් ඒ දරුවට කවදාවත් වරදින්නේ නැහැ. හැබැයි මවට පියාට තථාගතයන් වහන්සේට තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකට මේ අයහපත් විදිහට යම් කෙනෙක් වචන කියනවා නම් අයහපත් විදිහට පිළිපදිනවා නම් චෝදනා කරනවා නම් එයාට බොහෝ පව් රැස් වෙනවා. එයාට යහපතක් වෙන්නේ නැහැ කියන මේ ලෝකේ. හැබැයි ව්‍යක්ත විදිහට සත්පුරුෂ විදිහට තමන්ගේ මව කෙරෙහි පිළිපදිනවා නම් මෑණියන් කෙරෙහි පිළිපදිනවා නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිපදිනවා නම් ශ්‍රාවකයන් කෙරෙහි පිළිපදිනවා නම් එයාට යහපතක්මයි සිද්ධ වෙන්නේ කියනවා. යහපතක් වෙන්නේ නැහැ කියනවා. ඒ හින්දා අද ඒ පින්වත් පිරිසගේ උපකාර ඉල්ලීම නිසා අපි දෙමව්පියෝ ගැන මේ කියලා දෙන්නේ. දැන් බලන්න ගටිකාර බ්‍රහ්ම රාජ්‍යය අද ඉන්න අනාගාමී වෙලා. බලන්න තමන්ගේ දෙමව්පියන් සතුටින් තිබ්බ විදිය අන්ධ වෙලා ඉඳිද්දිත්. ඇයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමින් සත්පුරුෂ භූමියට ඇවිල්ලා හිටපෙන්දා. අන්ධ දෙමව්පියෝ බ්‍රහ්මචාරී විඳගෙන අනාගාමී වෙලා ඉඳිද්දිත් ආරක්ෂා කළා. අවස්ථාවාදී වුණේ. අම්මා තාත්තටත් ධර්මයේ කියලා දුන්නා. පින ගැන කියලා දුන්නා. තියෙන එක දවසක් මේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. එතකොට මේ ගටිකාර බ්‍රාහ්මණතුමා නැහැ ගෙදර. කවුද කියලා ඇහුවා. අම්මයි තාත්තා ඇස් පෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ. බත් මේ දානි හදලා තියෙන්නේ බත් බෙදලා බත් ලිපේ තියලා තියෙන්නේ බෙදා ගන්න කිව්වා. විශ්වාසිත අග්‍ර උපස්ථායක මේ උපාසකතුමානේ ගටිකාර කුඹල්කරු එදා දානි බෙදාගෙන ගියා. ඒ සතුට සති දෙකක් තිබ්බා කියනවා අම්මයි තාත්තටයි. ඒ සතුට අනේ මගේ පුතා කෙරෙහි ඒ භාග්‍ය තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙච්චර විශ්වාසයක් තියෙනවා. අන්න තාත්තාට අම්මාට ලෝකෝත්තර වශයෙන් උපස්ථාන කළා. පින ගැන කියලා දීලා බුදුරජාණන් වහන්සේ ගැන කියලා දීලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ යම් පුතෙක් හරි දුවෙක් හරි තමන්ගේ අම්මට තාත්තට දෙවියෙකුට වගේ උපස්ථාන කරන්න කැමැත්තෙන් උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරනවා. හැබැයි ඒත් ණය ගෙවල ඉවර කරන්න බෑ කියනවා. එහෙම කරන්න එපා කියන්නේ නැහැ. එහෙම කරන්න. හැබැයි ණය ගෙවෙන්නේ නැහැ කියනවා. හැබැයි යම් දුවෙක් හරි පුතෙක් හරි තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට භාග්‍යතුන් වහන්සේ සරණ යන උදව් කළොත් දුස්සීලවින් අම්මයි තාත්තවයි සීලෙහි පිහිටවුවොත් දහම් දැනුමක් නැති අම්මටයි තාත්තටයි දහම් දැනුම ඇති කරන්න උදව් කළොත් දන් දෙන්න එච්ච රූමනාවක් නැති අම්මව තාත්තව දාණයට පොළඹවුවොත් දන් දෙන්න උදව් කරවුවොත් දන් දෙන්නට කියලා දුන්නොත් දානි ආනිසංස කියලා දීලා දාණය සමාදන් කෙරෙව්වොත් මේ ජීවිතේ නම් ලෝකය ගැන අවබෝධයක් නැතුව ඉන්න අම්මා තාත්තට අනිත්‍යයි මේ ජීවිතේ අනාත්මයි අපිට ඕන විදිහට කිසි දෙයක් මේ පවත්වන්න බෑ මේ හම්බ කරලා තියෙන දේවල් මේ අම්මා තාත්තා මම ඔක්කොම අපිට නැති වෙලා යනවා අම්මේ. ඒ හින්දා මේ ලෝකේ අනිත්‍යයි කියලා සිහි කරන්න අම්මේ කියලා පුතා අනිත්‍ය ගැන අම්මා තාත්තට කියලා දීලා ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන්නට අම්මටයි තාත්තට උදව් කළොත් ප්‍රඥාවෙහි පිහිටවුවොත් ඒ දුව පුතා ඒ අම්මා තාත්තගේ ණය ගෙවුවා වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ දුව පුතා ඒ අම්මා තාත්තගේ ණය ගෙවුවා වෙනවා කියනවා. එහෙනම් අම්මා ශ්‍රද්ධාව නැත්තම් අම්මට සීලය නැත්තම් දෙමව්පියන්ට දහම් ධර්ම නැත්තම් දෙමව්පියන්ට දාණය ගැන වැටහීමක් නැත්තම් දානි ආනිසංස දන්නේ නැත්තම් ප්‍රඥාවක් නැත්තම් එහෙනම්
පුතෙක් ඉස්සලා කරන්න ඕනේ තමන් එහෙනම් තමන්ගේ අම්මගේ තාත්තගේ ණය ගෙවන්න කැමති නම් පුතා ශ්‍රද්ධාවෙහි සීලෙහි සෘතෙහි ත්‍යාගෙහි ප්‍රඥාවෙහි පිහිටන්න ඕනේ. ඊට පස්සේ ඒ අම්මටයි තාත්තටත් ඉවසීමෙන් කලබල වෙන්නේ නැතුව ඒ අම්මටයි තාත්තටත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දායාද කරගෙන සත්පුරුෂ භූමියට එන්නට ඒ අම්මටයි තාත්තටත් උදව් කරන්න ඕනේ. එතකොට ඒ අම්මටයි තාත්තටයි තිබ්බ ණය ඒ පුතා ඒ දුව ගෙවුව වෙනවා කියනවා. ඒ නිසා පින්වත්නි පින්වත් දරුවනි අද දවසේ ඔබට මේ විදිහට ඒ අසිරිමත් ශාස්ත්‍රඥ වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ තුලින් ඒ ජාතක කතා ඇසුරෙන් දෙමව්පියන්ට සැලකීම ගැන දෙමව්පියන්ට සැලකීමේ වටිනාකම ගැන දෙමව්පියන්ට සැලකුවේ නැත්නම් එහි විපාකයන් ගැන ගොඩක් කරුණු ඉගෙන ගත්තා. දැන් අපිට කරන්න තියෙන එක දෙයයි. දැන් ඔන්න ඔබට දහම් කරුණු ශ්‍රුතේ වශයෙන් ඇහුණා. දැන් කරන්න තියෙන්නේ මොකක්ද? ඒ කරුණු හිත්ති දරාගෙන අද පටන් මේ වෙන තෙක් අම්මටයි තාත්තටයි තමන්ගේ සිතෙන් කයෙන් වරදක් වෙලා තියෙනවා ඉස්සල්ලාම සමාව ගන්න. අම්මටයි තාත්තටයි දැනුවත් නොදැනුවත් වරදක් වෙලා තියෙනවා සමාව ගන්න. අද පටන් අම්මට තාත්තට උදේ දවල් රෑ 3 වතාවක්වත් අඩුම තරමේ වඳින්න. ඔබට මේ වෙනට අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් වෙන්න පුළුවන් කමක් නැහැ. වඳින්න. ලැජ්ජ වෙන්න එපා. මේ ලෝකේ පිරිහිලා යනකොට තමයි අම්මට තාත්තට වඳිනකොට අසත්පුරුෂයෝ ගරහන්නේ. තාම සත්පුරුෂයෝ ඉන්නවා. අම්මට තාත්තට වඳිනකොට සත්පුරුෂයෝ ඒකට ප්‍රශංසා කරනවා. වඳින්න. තමන්ට හරියට කැම ටික නැති වෙන්න පුළුවන්. අම්මලාගේ තාත්තලාගේ හිත රිදවන්නේ නැතුව අම්මලා තාත්තලාගේ කුසගින නිවන්න. ඒ අය වදයක් කරගන්න එපා. ඒ අය ආශිර්වාදයක් කරගන්න. උදේ දවල් රාත්‍රියේ ඒගොල්ලන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ දෙමව්පියන්ටත් ඒ භාගතුන් වහන්සේගේ සංදේශය මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසන් ලබා ගන්නට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න. දහම් පොත් ගිහින් මේ කියවන්න අවස්ථාව ලබා දෙන්න. දැන් අපේ අම්මට හරියට ස්පේන් නෑ මේ දවස්වල. ආචාර්ය මනුස්ස පොත තිබ්බා. ඉතින් ආචාර්ය මනුස්ස පොත අම්මට හරියට කියවන්න බෑද කියලා මං කළේ. ඒ අපේ අක්කගේ දුවෙක් ඉන්න ඒ දුවට කිව්වා අපේ අම්මා ගාවට ඒ අත්තම්මා ගාවට ගිහිල්ලා දිවි ඔය භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය කරුණ තියෙන ආශ්චර්ය මනුස්ස රත්නයේ අසිරිමත් කරුණ වෙ තියෙන්නේ පොතේ. ධර්මයේ ආශ්චර්ය, සංඝ රත්නයේ ආශ්චර්ය. තෙරුවන් සරණෙහි මනාව පිහිටන්න ආතම් ඉදිරියේ අය පොත කියවන්න. එතකොට අම්මට පොත් ඇස් පේන්නේ නැහැ කියලා අපි නිකන් ඉන්න හොඳ නැහැ. අම්මට කොහොම හරි තෙරුවන් කෙරෙහි පහදින විදිහේ කරුණු දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි අම්මගේ ණය ගෙව්ව වෙනවා. හින්දා මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න. දන් පෙන් පූජා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ අම්මලා තාත්තලාත් එක්ක කතා කරනකොට ඊයේ බලපු නාට්‍ය ගැන කතා කරන්න එපා. මේ ජීවිතය අම්ම අනිත්‍යයි. මේ ජීවිතය ඇත්තටම නාට්‍යයක්. මේ රංගපෑම කවදා ඉවර වෙයිද දන්නේ මේ රංගපෑම මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි අපි කරන්නේ. අපිට പ്രേත ලෝකෙත් රංගපාන්න තියෙනවා මේ ජීවිතේ. ඒ හින්දා අපි ජීවිතය ඇත්ත තේරුම් අරගෙන මේ සතර අපාය නිදහස් වෙන කල්පනා කරන්න ඕනේ අම්මේ කියලා ජීවිතය ඇත්ත කතා කරන්න. ඒගොල්ලොත් එක්ක වල්පල් දොඩවන්න නැතුව. ඒක තමයි ඔබ අම්මටයි තාත්තටයි ණය ගෙවන්න කැමති නම් කරන්න ඕනේ දේ. ඉතින් ඒ හින්දා ඒ කරුණුත් මතක තියාගෙන ඔබට මට අප හැම දිනාටම සත්පුරුෂ ඇසුර ලැබමින් කෙලෙහි ගුණ දන්නා හැටියට දෙමෝපියන්ට ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් උපස්ථාන කරමින් පින් රැස් කර ගන්නටත් සත්පුරුෂයන්ගෙන් පැසසුම් ලැබෙන අයුරින් ඒ දෙමෝපියන්ට උපස්ථාන කරන්නටත් පින් කර ගන්නටත් ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් ඔබට මට අප හැමට වාසනාව උදා වෙත්වා. සාදු 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 සාදු. අද පුරාටවක බොහෝ දිනේ මේ උදෑසන කාලේ මේ වටිනා කියන දහම් කරුණු කාරණා අනුශාසනාවන් අසනකොට ඔබේ අම්මා තාත්තා සමහර විට ඔබ ළඟ නැති වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට Tamanගේ අම්මා තාත්තගේ ආදරය ඒ සෙනෙහස ලබන්නට වාසනාව නැති වෙන්නට පුළුවන්. ඒ අතරෙදී කිහිප පොලක් ඉන්නට පුළුවන් ජීවිත කාලෙටම Tamanගේ අම්මගේ තාත්තගේ ආදරය නොලබපු අය. ඒ සෙනෙහස නොලබපු අය. Tamanගේ අම්මා තාත්තා කවුදයි නොදන්නවා අය. ඒ අතරෙදී ඔබ
තවමත් ඔබේ අම්මගේ තාත්තගේ ආදරය ලබන ඒ සෙනෙහස ලබන පිරිසක් නම් ඔබ බොහෝ සෙයින් වාසනාවන්තයි. මේ දහම් කරුණු අවවාද අපි හරි තැනකින් අල්ලගත්තා නම් බොහොම සමීප කරගත්තා නම් අපිට අද ඉඳලා පුළුවන් Tamanගේ අම්මගේ තාත්තගේ ඒ ගුණ සුවඳ සිහිපත් කරලා ඒ ණය ගෙවන්න. ඒ නිසා අම්මා තාත්තා දිහා මෙච්චර කාලයකට රවල හරි බැලුවා නම් අද ඉඳලා සමාව ගන්න. ඔබේ අම්මගේ තාත්තගේ ගුණ සුවඳ සිහිපත් කරලා ඒ ගුණ කඳ සිහිපත් කරලා ඔවුන්ට තව තවත් සෙනෙහසෙන් මේ ධර්ම අවබෝධය පිණිස උදව් උපකාර කරන්න. ඉතින් අද මේ පොහොය දවසේදී උදෑසන කාලයේදී මේ වටිනා කියන ධම්ම අවවාදයන් ජීවිතයට එකතු කරගන්න කියන ආරාධනාවත් එක්ක අපි සූදානම් වෙන්නේ පින්වත්නි. අද මේ උදෑසන සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව උදෑසන භාවනාව ඔබට සමීප වෙනවා. ඉතින් ඊට මත්තෙන් අපි සිහිපත් කරගමු. අද දවසේදී සතියන්ත සීල භාවනා වැඩසටහන උදෙසා බැතිබර දායකත්වය එකතු කරන පින්නතුන් තඹුත්තේ ගම රාජාංගනීය පාර 3 කණුව බ්‍රාහ්මණයා ගම යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.ජී. ආරිදාස පියාණන් සහ සෝමාවතී මෑණියන් විසින් තමයි අද දවසේදී මේ උදෑසන සීල භාවනා වැඩසටහන උදෙසා පැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. පින්වත් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන භාවනාව ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමග මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.